සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. ඔබේ ජීවිතය ධර්මයෙන් ආලෝකමත් කරන බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව සතරම් දේශනයයි මෙලෙසින් ආරම්භ කරන්නේ. මේ උතුම් වූ සතරම් දේශනය පවත්වන්නට කළ ගෞරවනීය ආරාධනය පිළිගෙන ඔබ අප කෙරෙහි මෙත් සිතින් අපගේ රූපවාහිනී මැදිරි පරිසරයේ වෙත වැඩමවා වැඩ සිටින ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙහිවල නැතිමාන රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික කතිකාචාර්ය දර්ශනපති පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපේ සාතුනාදනන්වා ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සත්‍ධර්ම දේශනය බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මුළු ලෝකයාටම sannivedanaya කරන්නට සදැහැති පින්බර දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ ජායල පදිංචි සරත් වන්නියාරච්චි මහතා සහ ජීවානි මදුභාෂිනී ද සොයිසා මහත්මිය ඇතුළු ඒ පවුලේ සදැහැති පින්වත් පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. චක්කුම් භික්කවේ අනිච්ඡං යද නිච්ඡං තන් දුක්ඛං යං දුක්ඛං තද නත්තාති. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලංකාවාසී බෞද්ධයන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම බණපදයක් ශ්‍රවණය කළ හැකි වන පරිද්දෙන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ජායල පදිංචි සරත් වන්නියාරච්චි මහත්මයාත් ජීවානි මදුභාෂිනී ද සොයිසා මහත්මයාත් දායකත්වයෙන් කටයුතු කරනවා. අරමුණු රාශියක් තියෙනවා. ඒවා අපි පසුව ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම සෙත් ප්‍රාර්ථනා කිරීම කරමු. එතෙක් අපි පින්වතුනි බණපදයකට අවධානය යොමු කරමු. මේ සරත් වන්නියාරච්චි මහත්මයා ඉල්ලීමක් කරලා තිබුණා අනිත්‍යතාවය පිළිබඳව අද ධර්ම දේශනාව පවත්වන්න කියලා. පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ 84000 ධර්මස්කන්ධය කැටි කොට එක් කොට ගත්තාම අකුරු 8කට මේ සමස්ත 84000 ධර්මස්කන්ධය ගොනු කළ හැකියි. ඒ අකුරු 8 තමයි අනිච්ච දුක් අනාත්ම.
කියන අකුරුවට. අනිච්ච අකුරු 3යි, දුක් අකුරු 2යි, අනත් අකුරු 3යි. මේ 84000ක් ධර්මස්කන්ධයම මෙන්න මෙතෙන්ට තමයි ගොනු වෙලා තියෙන්නේ. එතකොට මේ ත්‍රිලක්ෂණය මත තමයි සමස්ත ධර්මයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සමස්ත ලෝකයම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකයි. මෙන්න මේ ලෝකය කියලා හඳුන්වන්නේ මොකද්ද? ලෝකේ anu පංච උපාදානස්කන්ධයයි. පංච උපාදානස්කන්ධය anu රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. මේ පහට තමයි කියන්නේ ලෝකය. මෙන්න මේ ලෝකය තුල තියෙනවා ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. ඉන්ද්‍රිය 6ක්. මේ පංච උපාදානස්කන්ධය නැමැති ලෝකයේ තුල මේ ඉන්ද්‍රිය 6 තියෙනවා. මේ ඉන්ද්‍රිය 6න් මොකද කරන්නේ? මනස හැම එකටම මුල් වෙනවා. අනිත් ඉඳුරන් 5න් බාහිර ලෝකේ නම් වූ මොකද්ද බාහිර ලෝකය? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේවා ග්‍රහණය කරගන්න. එතකොට ලෝකය නම් වූ පංච උපාදානස්කන්ධය තුල ඇති මේ ඉඳුරන්ගෙන් බාහිර ලෝකය තුල ඇති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ග්‍රහණය කරගන්න. දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ උකට තමයි. ඇසෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා, දිවෙන් රස බලනවා, ශරීරයෙන් පහස ලබනවා. දැන් බලන්න. ඔයිට වඩා යමක් අපි කරනවද? ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රී වේවා, පුරුෂ වේවා. අපි ඉගෙන ගන්නවා, රැකියාව කරනවා, විනෝද වෙනවා, ගේ දොර හදනවා, විවාහ වෙනවා, දරුමල්ලෝ හදනවා. මොන දේ කළත් අපි කළා තියෙන්නේ මොකද්ද? අර පංචේන්ද්‍රයන්ගෙන් අර පංචකාම වස්තුන් ග්‍රහණය කර ගැනීම නොවේද? එච්චරයි කළා තියෙන්නේ. එක එක්කෙනා එක එක තාලෙන් කළා තියෙනවා. වෙන දෙයක් නෑ බැලුවා. එතකොට මේ ලෝකේ නම් වූ පංච උපාදානස්කන්ධය මොකද වෙන්නේ? එදා අපි මව් කුසේ පිළිසිඳ ගන්න අවස්ථාවේ ඉඳලා වෙනස් වුණා. දැනුත් වෙනස් වෙනවා. මේ ලෝකයේ තුල තියෙන ඉඳුරන්ද පොඩි කාලේ තිබිච්ච විදිය නෙමෙයි, වැඩි හිටියෝ වෙනකොට, වයෝ වෘද්ධ වෙනකොට ඉඳුරන්ද වෙනස් වෙනවා. අන්න වෙනස. බාහිර ලෝකයේ අපි ග්‍රහණය කරගන්නා අර කාම වස්තු, පංචකාම වස්තු, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවත් වෙනස් වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. වෙනස කියන්නේ අනිත්‍යයි කියන එක. එහෙනම් එයින් ගන්න අරමුණු ඇසෙන් රූපය දැකලා සිත තුළ ඇති කරගන්න ආරම්මණය, චෛතසිකය, චේතනාව ඒක එහෙනම් ස්ථිරද? නැහැ. ඒකත් වෙනස් වෙනවා. එහෙනම් සමස්ත ලෝකේ අනිත්‍යය කියන්නේ ඔන්න ඕක තමයි. පංච උපාද රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහත් වෙනස් වෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරයත් වෙනස් වෙනවා. බාහිර ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශත් වෙනස් වෙනවා. ඒවා අරමුණු කරගෙන ඇති කරගන්නා විඥාන
චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥානත් වෙනස් වෙනවා. විඥානය කියන එක අමුතුවෙන් ගැඹුරක් කියලා හිතන්න එපා. විඥානය කියන්නේ චේතනාව, අරමුණ. ඇසෙන් රූපය බලලා ඇති කරගන්න අරමුණ. කනෙන් ශබ්දය අහලා ඇති කරගන්න අරමුණ. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන ඇති කරගන්න අරමුණ. දිවෙන් රස බලා ඇති කරගන්න අරමුණ. ශරීරයෙන් පහස ලබා ඇති කරගන්න අරමුණ. දැන් මේ ජීවත් වෙන හැම මොහොතකම කරන්නේ ওই ටික. එහෙනම් ඔය ඇති කරගන්න චේතනා සමුදාය හැම වෙලාවෙම අනිත්‍යයි, වෙනස් වෙනවා. වෙනස් නොවන දෙයක් ලෝකේ නැහැ. අන්න එකයි. සියල්ල වෙනස් වෙන සුළුයි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට මතක් කරනවා චක්කුම් භික්කවේ අනිච්චං. මහණෙනි ඇස අනිත්‍යයි. මහණෙනි ඇස අනිත්‍යයි. චක්කුම් භික්කවේ අනිච්චං. යද නිච්චං තන් දුක්ඛං. යමක් අනිත්‍යද එතන මොකද තියෙන්නේ? දුක. නිට්ටය වුණා නම් සැපනේ. අනිත්‍ය නම් දුක. යම් දුක්ඛං තද නත්තා. යමක් දුක් සහිතද එතන අනාත්මයි, මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඕක තමයි යථාර්ථය. දැන් පින්නතුනි අපි ඇසෙන් රූපේ බලලා ඇති කරගන්නා චක්කු විඥානය එක්කෝ අපේ ඇහැ සතුටු වෙනවා. ඒ රූපේ හරි ලස්සනයි, සතුටු වුණා. ඒ රූපේ කැතයි, අසතුටු වුණා. එතකොට සුඛ චක්කු විඥානයක් ඇති වුණා, දුක්ඛ චක්කු විඥානයක් ඇති වුණා. අදුක්කම සුඛ එක පොඩ්ඩක් පැත්තකින් තියමු. දුක්ඛ චක්කු විඥානය කියලා කියන්නේ හිත දුක් වුණා. ඒ රූපය දැකලා අපෝ ඔය රූපේ නම් මට පේන්න එපා. එතකොට දුකක් ඇති වෙනවා. ඇස සතුටු වුණා සුඛ චක්කු විඥානය. ඒ රූපේ නම් තව බලන්න ඕන. හරි ලස්සනයි. ඇහැ සතුටු වුණා. එතකොට සුඛ චක්කු විඥානය. දුක්ඛ චක්කු විඥානය හෝ සුඛ චක්කු විඥානය දෙක ගන්න. ඇසෙන් රූපය බලා හිතේ ඇතිවන සතුට සුඛ චක්කු විඥානය. ඇස සතුටු කරනවා කියන්නේ හිස සතුටු වෙන්න එපා. හිත සතුටු වෙන්නේ නැත්නම් එතනින් ඇස සතුටු වෙනවා කියලා කියන්න බෑනේ. ඒ නිසා සිතේ සතුටක් ඇති වෙන්න ඕන. කැමති රූපය දැකලා හිත සතුටු වෙනවා කියන්නේ ඒ කෙරෙහි ඇලීමක් ඇති වුණාද නැද්ද? ඇලීමක් ඇති වුණා. ඒක හොඳයි. තව බලන්න ඕන. අන්න. ඒ ශබ්දය හොඳයි. තව අහන්න ඕන. ඒ රස හොඳයි. තව රස බලන්න ඕන. අන්න. එතකොට එතන ඇති උනේ මොකද්ද? ආශාවක්. ආශාව තණ්හාවක් නේ. එහෙනම් තණ්හාව ඇති වුණා එතන. දුක්ඛ චක්කු විඥානයක්. ඒ කියන්නේ ඇසෙන් රූපය බලලා කැමති රූපය නෙමෙයි දැක්කේ. කැමති ශබ්දය නෙමෙයි ඇසුනේ. කැමති රස නෙමෙයි දැනුනේ. එතකොට ඇති වෙන්නේ මොකද්ද? දුක්ඛ චක්කු විඥානය. ඒ කියන්නේ හිත දුක් වුණා. මේක නම් එපා. ඉස්සෙල්ලා ඇස සතුටු වුණා, පස්සේ ඇහැ දුක් වුණා. ඉස්සෙල්ලා සුඛ චක්කු විඥානේ, පස්සේ දුක්ඛ චක්කු විඥානේ. සුඛ චක්කු විඥානේ ඇතිවෙච්ච වෙලාවේ ඇති උනේ තණ්හාව. දුක්ඛ චක්කු විඥානේ ඇති වුණු වෙලාවේ ඇති උනේ මොකද්ද? දැන් අර කැමති රූපේ නම් ඒකට ඇලීමක් ඇති වුණාද නැද්ද? ඇලීමක් ඇති වුණා. එතකොට ඇලෙන්නේ තණ්හාව නිසානේ. ආසාව නිසා. තණ්හාව නිසා. දුක්ඛ චක්කු විඥානය ඇති වුණු වෙලාවේ මොකද්ද ඇති වුනේ? ගැටීමක්. ගැටීමත් එක්ක ආවේ මොකද්ද? ගැටීමත් එක්ක ආවේ තරහ නේ. රූපෙට ඕකනම් පේන්න එපා මගේ ඇහැට. ඒ කියන්නේ දැක්ක ගමන් තරහක් ඇති වෙලා තියෙන්නේ. ඔය හඬ නම් මට ඇහෙන්න එපා. ඒ කියන්නේ ඇහුණු ගමන් ඇති උනේ තරහ. අන්න එහෙනම් ගැටීමක් එතන. ගැටීමත් එක්ක එන්නේ ද්වේෂය. ඇලීමත් එක්ක එන්නේ ආශාව, තණ්හාව. ගැටීමත් එක්ක එන්නේ ද්වේෂය, තරහ.
ඇලීමට තණ්හාව ආවත් ගැටීමට ද්වේෂය ආවත් තරහ ආවත් මේ දෙකම ආවේ මොකක් නිසාද? මේ දෙකම ඇති උනේ තණ්හාව නිසා නේ. ඇයි එහෙම කියන්නේ? කැමැති රූපය දැක්කහම ඒකට ආසාවක් ආවා. අකමැති එතන තණ්හාව බව හරි. අකමැති රූපය දැක්කහම මට නම් ඕක දෑහට පේන්න එපා. ඒ කියන්නේ ඒ රූපය පේන්න එපා කියන්නේ අනිත් පැත්තේ මොකද්ද? කැමැති රූපය පෙනේවා කියන එක නෙමෙයිද? නේ? අකමැති රූපය නොපෙනේවා කියන්නේ කැමැති රූපය පෙනේවා කියන එකනේ. පෙනේවා කියන හැඟීම නිසා තමයි අකමැති එකට ප්‍රතික්ෂේප කරන්න හේතු උනේ. එහෙනම් එතන මොකද්ද උනේ? එතන ඇති උනේ තණ්හාව එහෙනම්. එහෙනම් අපිට පැහැදිලි වෙනවා දෙකේම ඇති උනේ තණ්හාව බව. දෙකේම ඇති උනේ තණ්හාව. මේකයි ස්වභාවය. ඊළඟට දැන් රසක් ගන්න ඔක හොඳට තේරෙනවා. දැන් අපි එක එක රස තියෙනවා දිවට දැනන. පැණි රස, තිත්ත රස, කටුක රස, ඇඹුල් රස, ලුණු රස, කහට රස මේ වගේ තියෙනවනේ රසවල්. දැන් අපි කසාය බොනවා. සිංහල කසායක් දෙනවා බොන්න. ඒකේ අරලු බුළු නෙල්ලි දාලා තියෙනවා. අරලු දැමම තිත්තයි. දැඩි තිත්තයි. අරලු රසකින්ද දාලා තියෙන්නේ. ඒක අට පත එකට සිඳුවා උදේ භාගයයි හවස භාගයයි බොන්න තියෙනවා. හැබැයි උදේ භාගේ ඉස්පට්ට බොන්න ඕන. කල් කඳුරු තිත්තයි. කැමැත්තෙන්ද බොන්නේ? නැහැ. අකමැත්තෙන් බොන්නේ. නමුත් බිව් ගමම් අපි මොකද්ද කරන්නේ? කසාය ටික බිව් ගමම් සීනි ටිකක් කනවා. නේ? සීනි ටිකක් කනවා. කසාය ටික බිව් ගමම් අනිත් අතේ සීනි පොඩ්ඩක් තියාගෙන තමයි කසාය ටික බොන්නේ. ඒ කියන්නේ තිත්ත එපා කියන්නේ පැණි රහ ඕන කියන එකයි. ඒ කියන්නේ එහෙනම් එතන තියෙන්නේ ඇලීම තණ්හාවමයි. අන්න බලන්න. සුඛ පැත්තට සිත සතුටු වෙන පැත්තට තියෙන්නේ තණ්හාව. හිත දුක් වෙන පැත්තට තියෙන්නේ තණ්හාව. ඔන්න බලන්න. තණ්හාවමයි මේ හැම දෙයක්ම එහෙනම් ඇති කරලා තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කාරණා දෙකක් පැහැදිලි කරනවා. අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජනං. අවිජ්ජා නීවරණං සත්තානං සත්‍යයට අවිද්‍යාව එක නීවරණයක්. තණ්හා සංයෝජනං තණ්හාව නැමැති සංයෝජනයක් තියෙනවා. එතකොට අපිට මේ ලෝකයේ සැපයි සැපයි දුකයි දුකයි කියලා හිතන්නේ නැතුව සැපයි සැපයි කියලා හිතන්නේ අපි මොනෝ නිසාද? අවිද්‍යාවයි තණ්හාවයි නිසා. මේකයි. එතකොට අවිද්‍යාව දුරු කළ දවසට අපිට ලැබිලා තියෙන විද්‍යාව. විද්‍යාව කියන්නේ යථාර්ථ අවබෝධය. යථාර්ථ අවබෝධය කියන්නේ ලෝකය අනිත්‍යයි කියලා වටහා ගත්තා කියන එකයි. දැන් අපි සමත භාවනාව වඩනෝනේ. සමත භාවනාවෙන් කරන්නේ හිතේ දියුණුව ඇති කරගන්න එක. විදර්ශනාහිවත් විපස්සනා භාවනාව තියෙනවා. විපස්සනාවෙන් කරන්නේ මොකද්ද? ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන එකනේ. එහෙනම් මේ ලෝකයේ අනිත්‍ය දැකීම තමයි ලෝකේ යථාර්ථ අවබෝධය කියලා කියන්නේ. කිසිවක් නිට්ටය නැත කියන එක. සියල්ල අනිත්‍යයටපත් වෙනවායි කියන එකයි. එතකොට ඇසෙන් රූප බැලුවත්, කනෙන් ශබ්ද ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳ දැනගත්තා, දිවෙන් රස බැලුවත්, ශරීරයෙන් පහස ලැබුවත් ලෝකේ යථාර්ථය නම් මොකද්ද? ඒ ඇති කරගන්න චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ මේ සියල්ලම මොකද්ද වෙන්නේ? අනිත්‍යයි. දැන් අනිත්‍ය නිසා මොකක්ද ඇති වෙන්නේ? චක්කුම් භික්කවේ අනිච්චං මහණෙනි යස අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය නිසා දුකයි. ඇත්තටම දුකද? අන්න එක බලන්න.
දවසක් මම කලිනුත් මේ සිද්ධිය කියලා තියෙන මේ සත්‍ය සිද්ධියක් පොතක තිබිච්ච කතන්දරයක් නෙවෙයි මේ ලැබුව අත්දැකීමක්. දවසක් මාව ධර්ම දේශනාවකට මාත් එක්ක කරගෙන ගියා. එයාගේ වාර්ෂික ධර්ම දේශනාව. ඉතින් මාව හැම අවුරුද්දෙම එක් කරන් යනවා. එක අවුරුද්දක මේ මහත්තයා එක්ක යන වෙලාවේ පන්සලට ඇවිල්ලා ඉතින් අපි බොහොම සුහදයි මාත් එක්ක. දායකයෙකුට වඩා යාළුවෙක් වගේ දැන්. ඉතින් එක් කරගෙන ගියා. බොහොම ගේ අලංකාරයි. වත්තත් හරියට මල් වවල අලංකාරයි. ධර්ම දේශනාව කළා. පැයකමාරක් විතර වගේ කාලයක්. ඊට පස්සේ ඔන්න මාව එක් කරගෙන එනවා. එක් කරගෙන එන අතරේ මේ මහත්තයා මගෙන් අහනවා, "හාමුදුරනේ මම මේක යන ගමනුත් අහන්න හිටියේ. මට ඒක අපේ තියෙන සුහදත්වය නිසා ගෞරවය නිසාම අහන්න බෑ. නමුත් අහන්න නැතුවත් බෑ, හාමුදුරුවන්ගෙන් තමයි මේක දැනගන්න ඕන." කියලා මගෙන් අහනවා. හාමුදුරනේ මගේ ඉන්නව කතෝලික යාළුවෙක්. එයා මට කියනවා දවසක් අපි දෙන්න මේ කතා කර කර ගමනක් යද්දී මේ බලන්නකෝ, ඔයාලගේ හාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න ගියාම හැමදාම කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍යයි දුකයි අනිත්‍යයි දුකයි. කවදාවත් සැපක් ගැන කතා කරන්නේ නැහැ. අපේ ආගමේ නෑනේ එහෙම. ආමුදුරු කෙනෙක් කිව්වොත් අනිත්‍යයි දුකයි. ඉතින් ආන්දරනේ සැපක් ගැන කියන්නේම නෑනේ. ඉතින් මගෙන් ඕක ඇහුවාම මටත් ඇත්ත වෙලා මේක උත්තර නැතුණා. ඒ වුණාට මම ඒක අතහැරියේ නෑ. මම උත්තරයක් දුන්නා. හැබැයි මේ වැඩේ ඇත්ත වගේ තමයි මටත් තේරුනේ. පස්සේ ඇත්තටම හාමුදුරනේ එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දෙන උත්තරේ මොකද්ද කියලා. මම ඒ පාර යාගෙන් ඇහුවා, "මාත්‍ය මේ ගිය අවුරුද්දේ අපි අර කලින් අවුරුද්දේ ගිය වාහනේ නෙමෙයි නේද මේක?" "නෑ හාමුදුරනේ, අරම ප්‍රශ්නයක් ඇහුවොත් දෙන උත්තරේ මොකද්ද කියලා ආයෙ අහනවා." දැන් මං අහපු එකට උත්තරේ දෙන්නේ නැතුව එයා ගැතුවා මේක මම මග අරින්නත් දන්නේ නැහැ මේ කියන්නේ කියලා. එහෙම ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ කියලා. මං කිව්වා හරි ඒකට උත්තරේ හොයමු. මං අහන එකටත් උත්තරයක් දෙන්නකෝ. "ඔව් හඳුනේ මම මේ වාහනේ නෙමෙයි කලින් එක නෙමෙයි මේක මේ වෙන වාහනයක්." "මේක කොහෙද නිෂ්පාදනය?" "මේක ජපානයේ." මට යාළුවෙක් කිව්වේ මං සල්ලි ගෙව්වා. මේක ලොකු ගාණක් වුණා. මේ වගේ පහසුකම් තියෙනවා. මේකේ අපි අර කලින් හාමුදුරුවෝ වඩම්මගෙන ගිය වාහනයට වඩා මේකේ හරියට පහසුකම් තියෙනවා. ඉතින් එයා විස්තර කරන්න පටන් ගත්තා මේවා කිය මං කිව්වා හරි කමන්නේ. මට ඔච්චර තේරෙන්නේ නැහැ කියලා මං කිව්වා. "ඇයි මේ වාහනේ මහත්තයා ගත්තේ අරක නැතුව?" "හාමුදුරනේ මේකේ ගොඩක් ෆැසිලිටි තියෙනවනේ. ඒක නිසා තමයි මම මේක ගත්තේ." දැන් කලින් වාහනේට වඩා මේක පහසුව, සැප පහසුව, ගොඩක් පහසුකම් සහිතව නිෂ්පාදනය කරලා තියෙනවා ජපානයේ. ඒ කියන්නේ කලින් වාහනේ මද මේක ඊට වඩා වෙනස්ද මේක කියලා මං අහනවා. පෙනුමෙන් නම් එක වගේ වුණාට හඳුනේ ගොඩාක් වෙනස්. ඒ කියන්නේ වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා කියන්නේ අනිත්‍ය. එහෙනම් අනිත්‍ය ලෝකයේ තියෙන නිසා නෙවෙයිද අර වාහනේ නැතුව මේ අලුත් වාහනයක් නිෂ්පාදනය කරන්න ජපානට පුළුවන් උනේ? අනිත්‍ය නිසා. ඒතර අනිත්‍ය නිසා ඇති උනේ දුකද සැපද? සැපනේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් මහත්ය කියන්නේ මේ දුකයි කියලා.
ඒකනේ ආඳුනේ මට ඕක මතක් වුණේ නෑ නේ වෙලාවේ. කිව්වනම් මම හොඳට උත්තර දෙනවා ඒක. මම කිව්වා මහත්තයෙක් ගෙදර ගොඩාක් මල් තිබුණා. කවුද ඒව වවන්නේ? ඒව නෝනවවනේ. මම හැබැයි කිව්වොත් යම් තැනක මල් ප්‍රදර්ශනයක් තිබුණොත් යන් කිව්වොත් මං ගිහිල්ලා ඒ සියල්ල අරන් දෙනවා. පෝර වර්ග අරන් දෙනවා. එයාට සේවිකාවක් ඉන්නවා. එයත් එක්ක තමයි වවන්නේ. සන්තෝෂ දේ හරි සන්තෝෂයි. දැන් මහත්තයා උදේ පාන්දර එළියට එනවා ගෙදරින් දොර ඇරලා. එනකොට ඔය මල් වත්ත දැක්කාම සතුටුද නැද්ද? සතුටුයි. එතකොට මල් ගහ පිටින්ම ගෙනාවද මල් පැල ගෙනාවද? ගස් පිටින් ගෙනාවෙවත් තියෙනවා පැලක් තියෙනවා. මං ඇහුවා ඔය පැලේ මල් පැලයක් මල් වැලක් හරි මල් ගහක හරි පැලයක් පැලේ ප්‍රමාණෙම තිබුණා නම් අද මල් හැදෙනවද? නෑ. මල් හැදෙන්නේ නෑ. පැලේ විදිහට දුන්නා මල් හැදෙන්නේ නෑනේ. එහෙනම් පැලේ මොකද්ද වෙලා තියෙන්නේ? අද ලොකු ගහක් වෙලා නැත්තම් වැලක් වෙලා. ඒ කියන්නේ ඔය මල් පැලේ වෙනස් වෙලාද නැද්ද? වෙනස් වෙලා. වෙනස් වෙනවා කියන්නේ අනිත්‍ය. අනිත්‍ය නිසා තමයි මල් හැදිලා තියෙන්නේ. මල් දැක්කහම සතුටුද නැද්ද? සතුටුයි. එහෙනම් අනිත්‍ය නිසා ඇති වෙලා තියෙන්නේ දුකද සැපද? සැපනේ. කවුද කියන්නේ දුක කියලා? මං අහුවා. ඇත්ති හාන්දරනේ ඔය. මම අනිත් දවසේ දෙන්නම් කෝ උත්තරේ. මං ගෝ නෑ තාම මං උත්තර දීලා ඉවර නෑ. දැන් අපි මේ යන වාහනේ මහත්ය සතුටු වෙන්නේ මේ අනිත්‍යතාවය නිසා. අනිත්‍ය නිසා තමයි මේ හොඳ වාහනයක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් මේ අපි දෙන්න මේ වාහනේ යද්දි දැන් මාව පන්සලට එක් කරගෙන එනවා මේ. අපි දෙන්න මේ වාහනේ යද්දි වැරදිලාවත් මේක තාප් එක වැදුනොත්. එහෙම කියනකොටම අනේ එහෙමනම් වෙන්න එපා කිව්වා. මං ගොන්නේ නෑ. එහෙම වෙන්න නෙමෙයි මං කියන්නේ වැදුනොත් මොකද වෙන්නේ? වැදුනොත් ඊට පස්සේ කියනවා වැදුනොත් ඉතින් ආඳුනේ වැඩක් නැහැ. මාර කනගාටුවක් ඇති වෙයි කිව්වා. එළ කිව්වා. ඊට පස්සේ මං කිව්වා අන්න ඒක තමයි උතන තේරුම් ගන්න ඕන. අර සැපයි සතුටුයි කියලා කිව් එක අවසානයේ මොකක්ද උනේ? දුකක් වුණා. එහෙනම් අනිත්‍ය නිසා අවසානයේ ඇති වෙන්නේ සැපද දුකද? දුකයි. මහත්තයා ඕක තමයි ලෝකේ යථාර්ථය. අර උදේට මල් දැක්කනේ ගෙදර දැක්කහම හරි සතුටුයි. එතකොට අනිත්‍ය නිසා සැපක් ඇති උනේ සතුටක්. හැබැයි හැන්දෑවටත් මේ මල් ටික එහෙම තියනවද? නෑ. හැන්ද වෙනකොට මල් ටික පර වෙලා. පර වුණාම මොකද්ද වෙන්නේ? මල් ටික පර වුණාම දුකයි. අන්න. එහෙනම් ඇත්ත තත්ත්වයේ යථාර්ථය එකයි. ඒ නිසා සැපයි කියලා හිතන දෙයක්වත් කෙලවර වෙන්නේ අනිත්‍ය නිසා දුකකින්. මෙන්න මේක තමයි ලෝකේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ කියලා කියන්නේ. ඒ නිසා මොන ආගමේ සැපයි කියලා කතා කළත් දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ මුළු ලෝකයම පවතින්නේ දුක මත. සැපයි කියලා හිතන හැම දෙයක්ම කෙලවර වෙන්නේ දුකකින්. ඒ කියන්නේ අනිත්‍යයි දුකයි. අනිත්‍ය නිසා දුක ඇති වෙනවා. අපි දෛනික ජීවිතේ කතා කරන හැම දෙයක්ම ඔය අනිත්‍ය සංකල්පයේ මත මම මේ කතා කරන්නේ මේ සම්මුති ලෝකයේ තියෙන සරල උදාහරණ. දැන් අපි බණ අහන්න මෙතන ඉඳගත්තා. අපි ගොඩක් දුර ඇවිදගෙන ආවනම් අපේ කකුල් දෙක ටිකක් අමාරුයි. එතකොට අපි වෙනසක් බලාපොරොත්තු වෙනවා. වෙනස කියන්නේ අනිත්‍යනේ. අපි ඇවිදගෙන ඇවිල්ලා පඩිපෙලකුත් නැගගෙන ඇවිල්ලා අපි මෙතන ඉඳගත්තාම අපිට සැපද දුකද? සැපයි. අන්න එතනදී සැපයි. හැබැයි
වාඩි වුණු වෙලාවෙම සැප වුණාට ඒ කියන්නේ අනිත්‍ය නිසා සැපක් ඇති වෙලා තියෙනවා. මේ ඇති වෙච්ච සැප ස්ථිරද? ටික වෙලාවක් අපි පැයක්මාරක් දෙකක් විතර ඉන්නකොට දැන් ඉතින් හරි අමාරුයි ඉන්න වාඩි වෙලා. අන්න සැපයි කියලා හිතුව දේ නැවතත් පෙරළුණා දුකට. එහෙනම් අනිත්‍යයි දුකයි. හැම දෙයක් කුසගින්නට ආහාර ගන්නවා. බඩගිනි වෙලා ඉඳලා ආහාර ගත්ත ගමන්ම සැපයි. හැබැයි ආයි පැය 2 3 4 5 7 8ක් යනකොට ආයි බඩගිනි. ඒ කියන්නේ දුකයි. පිපාසයට වතුර බොනවා සැපයි. හැබැයි ආපහු පිපාසය ඇති වෙනවා. මේ සාමාන්‍ය භෞතික ලෝකයේ තුල තියෙන සිද්ධි මම මේ කියුවා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන්නේ පින්නතුනි ඔయిత වඩා ගැඹුරු දෙයක්. දැන් ඕක අපි පොඩි ළමයෙකුට කිව්වත් ඕක වටහා ගන්න ලේසියි. අමාරු දෙයක් නෙවෙයිනේ. නේ? යමක් වෙනස් වෙනකොට එයාගෙන් ඇහුවොත් එයාට උනත් තේරෙනවා මේක. නමුත් පින්නතුනි අපි මෙතනදී බලන්න ඕන අපේ මනසේ අපි කිව්වා චේතනා සමුදායක් ඇති වෙනවා. ඇසෙන් රූපය බැලුවා බලලා ඇති කරගත්තා මොකද්ද? ඇස මුල් කරගෙන ඇති කරගත්තු නිසා ඒකට කිව්වා චක්කු විඥාන කියලා. ඒකට කිව්වේ චක්කු විඥාන. එතකොට මේ චක්කු විඥානය කියන්නේ විඥාන කියන්නේ එතන චේතනාවක්. මෙන්න මේ චේතනාව ස්ථිරද අස්ථිරද? අන්න එතෙන්ටයි අවධානය යොමු කරන්න ඕන. ඒ ගන්න චේතනා මාත්‍රයත් වෙනස් වෙනවා. අන්න එතන අනිත්‍යතාව දකින්නයි බුදුහාමුදුරුවෝ මේ අපිට කියලා දෙන්නේ. සාපින්නතුනි බලන්න අපි හිත සියුම් කරගෙන යනවා කියන්නේ දැන් අපි භාවනා කරනකොට විදර්ශනා භාවනා කරනකොට අපි මොකද්ද කරන්නේ? ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මම නොවේ මගේ ආත්මයද නොවේ කිය ඉන්නවා. දැන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කිය හිටියට අනිත්‍ය වැටහෙනවද? නෑ. ඔහි කිය ඉන්නව එච්චරයි. කිය ඉඳලා නැගිටලා යනවා භාවනා කරයි කියලා. මොනම භාවනාවක් අකල්ලා නෑ. වාක්‍යයක් කිය ඉඳ හිටියා. ඔච්චරයි. ඒ නිසා පින්නතුනි අන්න එතනින් අපි තව ඉදිරි පියවරක් තියන්න තමයි මේ බුදුදහමේ කියන්නේ. අනිත්‍යයි කියලා කිය ඉඳීම නෙමෙයි. මේ අනිත්‍යතාව දකින්න. ඒකයි මෙතෙන්දී අවශ්‍ය. අනිත්‍ය දකින්න. ඒ කියන්නේ ඇසෙන් රූපය බලා මනසේ ඇතිවන චක්කු විඥානේ නැත්තම් ඒ චේතනාව ඒ අරමුණ ඒ මාත්‍රය අනිත්‍යයි කියලා දකින්න. දැන් ගන්නවා මේ අනිත්‍යතාව දකින්න අපි පෙන පිටක්. ගඟක් ළඟට ගිහිල්ලා අපි ඉන්නකොට මේ පෙන වතුර වැටිලා ඇති වෙන පෙන මෙහෙම පාවීගෙන එනවා. අපේ ළඟට එනකොටත් අපි හිතනවා අර කලින් දැක්ක පෙන තමයි මේ තියෙන්නේ කියලා. නමුත් පින්නතුනි පෙන පිට කියන එක ඇතිවන නිමේෂයේම බිඳෙන සුළුයි. එතනින් ඇතිවෙච්ච පෙන පිටු අපේ ළඟට එනකොට දැන් එතනේව නැහැ. මෙතන තියෙන්නේ ලක්ෂ සංඛ්‍යාත වාරයක් බිඳි බිඳි ඇතිවෙච්ච පෙන පිටු. මෙන්න මේකයි දකින්න ඕන. අන්න ඒ විදියට අපේ මනස තුල ඇතිවන චේතනා හැම මොහොතකම බිඳි අලුතෙන් ඇති වෙනවා. හැම නිමේෂයකම කියලා නිම කරන්න බෑ. හැම නිමේෂයකම බිඳි. අන්න ඒ බිඳෙන ඇති වෙන ස්වභාවය දැනගන්න. හැබැයි ඒකට අවස්ථා තුනක් තියෙනවා. ඒ නිමේෂයකින් බිඳිලා ගියාට
ඒකට අවස්ථා තුනක් තියෙනවා. ඒ තමයි ඇති වුණා, පැවතුණා, නැති වුණා. ওই අවස්ථාව තුන ගිහිල්ලා තමයි අර නැති වෙන්නේ. ඒකට බුදුදහමේ වචන තුනක් කියනවා. උත්පාද, තිති, භංග. මේ ඇති වුණා, පැවතුණා, නැති වුණා. මේකයි යන්නේ. නමුත් ඒක ඉච්ඡර වේගවත්. අන්න ඒක තමයි අපි දකින්න ඕන අනිත්‍ය දකිනවා කියලා. අන්න එතෙන්ට දැක්කොත් තමයි මනස දියුණු වෙන්නේ. ඒක තමයි විදර්ශනය කියන්නේ. දර්ශනය කියන්නේ දකිනවා, විදර්ශනය කියන්නේ හොඳින් දකිනවා. මොකද්ද දකින්නේ? ලෝකය. ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය. එහෙනම් මෙන්න මේ අනිත්‍යතාව දකින්න උත්සාහ කරන්න ඕන අපි. චක්කුම් භික්කවේ අනිච්ඡං මහණෙනියස අනිත්‍යයි යද නිච්ඡං තන් දුක්ඛං. එහෙනම් හැම දෙයක්ම අනිත්‍ය නම් එතන දුකයි. අනිත්‍ය වෙනකොට දුකයි. දුක් නොවී ඉන්න තිබුණානේ. අනිත්‍ය නම් ඇයි දුක? අනේ නොහෙ වෙනස් වෙච්චාවේ මට මොකද කියලා ඉන්න තිබුණානේ. ඇයි දුක් උනේ? අනිත්‍ය නිසා ඇයි දුක? හිතුවේ නැද්ද ඒක? අනිත්‍ය නිසා දුක ඇති වෙන්නේ. අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙනකොට දුක ඇයි? වෙනස් වෙනකොට දුක වෙනස් නොවේ කියලා හිත ඉන්න නිසා. නැත්තම් දුකක්ද? නෑනේ. දැන් අපි කියන්නේ මම නම් හිතුවේ නෑ ඔයා වෙනස් වෙයි කියලා. ඒ කියන්නේ වෙනස් නොවේ කියලා තමයි හිත හිටියේ. නමුත් දැන් වෙනස් වෙලා. වෙනස් වෙයි කියලා හිත හිටියේ නම් දුක නෑ. දැන් අපි දන්නවා අපි අඳින ඇඳුමක්, ෂර්ට් එකක්, කලිසමක් මොකක් හරි කියලා හිතමු. දැන් ඒක ගත්ත දවසම මේ ඇඳගෙන ආවේ. දැන් අපි දන්නවා මේ ඇඳුම කිලිටි වෙනවා, මේ ඇඳුම විනාශ වෙනවා, දිරනවා, මේක නැති වෙනවා. හැබැයි ගත්ත දවසේම මේකේ කහට වගේක් ගෑවිලා. අරගෙන ඇඳ පළවෙනි දවස. කවුරු හරි යාළුවෙක් වෙන්න ඕන කහට වගේක් ගෑවිලා. හිතට දුකද සැපද? දුකයි. අයියෝ අපරාධේ. ගත්ත ඇඳ විතරයි. දැන් අපි කොච්චර මේ ෂර්ට් එක අනිත්‍යයි අනිත්‍යයි කියකේ හිටියට හිතෙන් හිතන්නේ මේක නිට්ටයයි. යන්නේ මේක හොඳටම තියෙයි. වෙනස් වෙන එකක් නැහැ. අන්න ඒ නිසා වෙනස් වෙනකොට දුකයි. ඒ නිසා දුක ඇති වෙන්නේ වෙනස් වෙනකොට දුකයි වෙනස් නොවේයි කියලා හිතන නිසා. මේකයි. වෙනස් වෙයි කියලා හිතන නිසා නෙවෙයි වෙනස් නොවේයි කියලා හිතන නිසා. ඕක තමයි දුක. ඔන්න බලන්න ප්‍රායෝගික ලෝකයේ දකින්න ඕන දේ. ඒ නිසා අනිත්‍ය නිසා දුකයි. යද නිච්ඡං තන් දුක්ඛං. යං දුක්ඛං තදනත්තා. යමක් දුක් සහිතද එතන අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඇයි මගේ කියලා ගන්න දෙයක් නැත්තේ? මගේ කියලා ගන්න දෙයක් නැත්තේ ඇයි? මගේ කියලා ගන්න දෙයක් නැත්තේ මම කියලා කෙනෙක් නැහැ. මම කියලා කෙනෙක් හිටියනම් මගේ කියලා ගන්න දෙයක් තිබුණා. නමුත් මම කියලා කෙනෙක් නැහැ. ආන්නෝකයි වෙනස. මම කියලා කෙනෙක් නැත්තේ ඇයි? මම කියලා කෙනෙක් ඉන්නවා නම් ඔව් වෙනස් වෙන්න බෑ. අනිත්‍ය වෙන්න බෑ. අනිත්‍ය වෙන්න බෑ. මම කියලා කියන කෙනෙක් ඉන්නවා නම් අනිත්‍ය වෙන්න බෑ. ඒ කියන්නේ පොඩි කාලයක් කියලා එකක් නැහැ. තරුණ කාලයක් කියලා එකක් නැහැ. වයෝ වෘද්ධ කාලයක් කියලා එකක් නැහැ. ඇයි? එක විදියටනේ පහළ වෙන්න ඕන. පහළ වෙලා එහෙම ඉන්න ඕන. නමුත් එහෙම නැහැ. දැන් පොඩි කාලේ ඇහැ නෙමෙයි දැන් තියෙන්නේ. පොඩි කාලේ කන් දෙක නෙමෙයි දැන් තියෙන්නේ. පොඩි කාලේ ඇඟපසඟ නෙමෙයි, පොඩි කාලේ ඉඳුරන් නෙමෙයි දැන් තියෙන්නේ. කොච්චර වෙනස් වෙලාද?
මගේ නම් මට ඕන විදියට මේ ඇහැ මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය තියාගන්න පුළුවන් වෙන්න ඕන. නමුත් ඒ එකක්වත් මට ඕන විදියට තියාගන්න බෑ. මොන දේ කළත් ඒවා වෙනස් වෙනවා. අනිත්‍යයි. ඉතින් කොහොමද මගේ කියලා කියන්නේ? ඒ නිසා මම කියලා කෙනෙකුත් නැහැ, මගේ කියලා ගන්න දෙයක්වත් නැහැ. අවසානයේ සියල්ල අතහැරලා මේ යනවා. ඒකයි. ඒ නිසා තමයි මැරිලා උපදින්නෙත් මමද? නෑ. වෙන කෙනෙක්ද? ඒත් නෑ. මමම ඉපදුනා නම් ඒක ශාස්ත්‍රවාදයට වැටෙනවා. මං වෙනුවට වෙන කෙනෙක් ඉපදුනා නම් ඒක උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. එහෙනම් උපදින්නේ මමත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි. නච්චසෝ නචාඤ්ඤෝ. මමත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා පින්වත්නි ලෝකේ අනිත්‍ය දකින්න එක තමයි ලෝකේ යථාර්ථ අවබෝධයට එකම මඟ. ඒ නිසා අද මේ සරත් වන්‍යාරච්චි මහත්මයා ඉල්ලීම කළේ ඊටම හොඳ මාතෘකාවක් යටතේ මේ ධර්ම දේශනාව ධර්ම කරුණු කීපයක් පැහැදිලි කරන්න මම පුළුවන් තරම් මේ සරලව තමයි මේ කරුණ උත්සාහ කළේ හිතට දෙන්න. මොකද අනිත්‍ය දකින්න එක තමයි ලෝකේ යථාර්ථය දකින්න, අපේ වැරදි අඩු කරගන්න, අපේ රණ්ඩු සරුවල් අඩු කරගන්න, අපේ සමගිය සහජීවනය වැඩි කරගන්න තියෙන එකම මගත් යථාර්ථය දකින්න මගත් අනිත්‍ය මෙනෙහි කිරීමයි. ඒ නිසා අනිත්‍ය දැක්කොත් ලෝකය දකින්න පුළුවන්. සාදු කියන්නේ. පින්නතුනි අද මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ජායල පදිංචි සරත් වන්‍යාරච්චි මහත්මයාත් ජීවානි මදුභාෂිනීද සොයිසා මහත්මයාත්. මේ දෙදෙනා එකතු වෙලා තමයි අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ ගත්තේ. බොහෝ පිරිසක් පවුලේ සම්බන්ධ වෙලා තියෙනවා. දූ දරුවන් ඇතුළු ඥාතීන් හිතවතුන් බොහෝ පිරිසක් සම්බන්ධ වෙලා අද මේ පින්කම සිද්ධ කළා. බලාපොරොත්තු වෙනවා මීයන්ට එදුණු එන්දෝරි සප්පුහාමි හීන්නෝනා බේබිනෝනා කාර්යවසම් ප්‍රේමවතී කාර්යවසම් මැගී මාලිනී කාර්යවසම් පියදාස කාර්යවසම් සිරිසේන කාර්යවසම් සුනිල් කාර්යවසම් ආර්යවංශ හේවා මද්දුම පබලිකා කරවිට ආරච්චි සෙක්ස්ටන් විවිධ සොයිසා W පීටර් සිල්වා කියන මෙන්න මේ පවුලට සම්බන්ධ ඥාතීන් බොහෝ පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ මියගිය සියලුම ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. වගේම රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීම පිණිස දිවිපිදු නාවික හමුදාවේ 32 වන බඳවා ගැනීමට අයත් සියලුම රණවිරුවන්ටත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය රණවිරුවන්ටත් පින් දෙන්න කියනවා. ඒ නිසා රට ජාති ආගම වෙනුවෙන් දිවිදුන් සියලු දෙනාටත් ඒ වගේම පවුලේ මේ නම් සඳහන් කළ සියලු දෙනාටත් මහත්යගේ පැත්තෙනුයි ඒ වගේම සොයිසා මහත්මියගේ පැත්තෙනුයි අභාව ප්‍රාප්තව සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. එය සුඛිත මුදිත වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි සාදු කියනවා. ඒ වගේම රෝගීව සිටින දෙමාපියන්ට පවුලේ සැමට සහ සියලුම නෑ හිතවතුන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. රටවාසී සහ ලෝකවාසී සියලු දෙනාට සියලු දෙනා ඇතුළුව දායකත්වයේ දරන පවුලේ දෙපළගේ විවාහ සංවත්සරයත් ඉදලා තියෙනවානේ. එතකොට මෙන්න මේ රෝගීව සිටින දෙමාපියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම සඳහන් කළ සියලු දෙනාට දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත්තිය උදා වේවා කියලා සාදු කියන්නේ. දායකත්වයේ ගත් ඔබ දෙදෙනාට
සරත් වන්නියාරච්චි මහත්මයටත් ජීවානී මදුභාෂිනී ද සොයිසා මහත්මයටත් සුබ විවාහ දිවියකට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් කල් ආවටත් වඩා හොඳින් ඉදිරියට ශක්තිමත්ව අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුක්තව ගැටලු සාකච්ඡා කර निराකරණය කර ගනිමින් ඉස්සරහට යන්න වාසනාවන්ත යුග ජීවිතයක් එළඹේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම අමා මහ නිවනම සිද්ධ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.